right සාපේක්ෂ ප්‍රවේගය තමයි පාඩමේ නම. අපේ පාඩම පටන් අරගෙන එක දවසක් කතා කරා. ඒක දවස් ඇතුළතදී අපි කතා කරේ සරල සංසිද්ධියකට අදාළව එක වස්තුවකට සාපේක්ෂව තවත් වස්තුවක සාපේක්ෂ ප්‍රවේගය. එක්කෙනෙකුට සාපේක්ෂව තවත් එක්කෙනෙකුගේ ප්‍රවේගය ලියන්න දෛශික ආකලනය පාවිච්චි කරන්නේ කොහොමද? දෛශික ආකලනය පාවිච්චි කරලා ඒ දෛශික ත්‍රිකෝණයක් භාවිතයෙන් නොදන්නා ප්‍රවේගයක් නොදන්නා ප්‍රවේගයක දිශාවක් හොයාගන්න කොහොමද? හරිද? ඒකේ අමාරු ගණන් වල එවලා තිබ්බා කීපයක්. ඒ ටික අපි කතා කරමු දැන්. ඊට පස්සේ අද අපි කතා කරන්නේ ඒකෙම විශේෂ කොටසක්. ඒ කියන්නේ අපි හතරවෙනි ගානට මෙයා අපි කතා කරා පස්වෙනි ගාන ටියුට් එකේ පස්වෙනි ගානට අදාළ සිද්ධාන්ත තමයි කතා කරන්නේ. ඒ ටික කතා කරලා ඉවරුනහම ළමයි ඇත්තටම සාපේක්ෂ ප්‍රවේගයේ මේ ගණන් හදන්න ඕන කරන. හරිද? ප්‍රවේග ආකලනය ලියාගත්තට පස්සේ ප්‍රවේග ආකලන සමීකරණ ලියාගත්තට පස්සේ ප්‍රවේග ත්‍රිකෝණය අඳින විදිහ ප්‍රවේග ත්‍රිකෝණේ ගණන් හදන විදිහ තමයි දැන් අපි කතා කරන්නේ. ඒක තමයි ඇත්තට මේ පාඩමේ ටිකක් අමාරු කොටස. ක්‍රිටිකල් කියන්නේ. හරිද? ඒක පුළුවන් නම් හොඳට ඊට පස්සේ තියෙන්නේ ගාන හොඳට කියවලා සංසිද්ධිය තේරුම් අරගෙන කාට සාපේක්ෂවද ගාන හදන්නේ කියලා තේරුම් අරගෙන දත්ත ටික ලකුණු කරගෙන දැන් අපි මේ හදන විදිහට ගණන් ටික හදාගෙන යන්නයි ඕනේ. තියෙන්නේ. පැහැදිලි? right. අමාරු ගණන් ටික ඉස්සෙල්ලාම කතා කරලෙමු. ඔයාලා අමාරු ගණන් දෙකක් දාලා තියෙනවා. ඒ ගණන් ටික කතා කරමු. right. ඔයාලා අමාරු ගණන් විදිහට දාලා තියෙන ටික මම බෝඩ් එකේ ලියන්නම්. තව අමාරු ගණන් තියෙනවා නම් ඒ ටිකත් එවන්න පුතේ. තුන්වෙනි ගානේ 5 හතරවෙනි ගානේ 2යි 5යි පළවෙනි පිටුවේ අන්තිම ගාන චුට්ටයින් මම හොයාගන්නම්. හරි පළවෙනි පිටුවේ අන්තිම ගාන කියලා කියන්නේ හතරවෙනි ගානේ 5 හරි මම ඒක කරලා දුන්නා. right ඒ ටික විතරද? right තාම මොනාරි අමාරු ගණන් තිබ්බොත් ඒ ටික එවන්න. එතකම මම මේ ගණන් ටික පටන් ගන්නම්. මේකේ තියෙනවා ටියුට් එකේ තුන්වෙනි ගානේ පස්වෙනි ගාන කියන්නේ මේ ගාන තුන්වෙනි ගානේ පස්වෙනි ගාන අපි හදමු. කියනවා v පොළවට සාපේක්ෂව මම හිතන්නේ e කියන්නේ e පොළව වෙන්නේ නැති පොළවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය u කියලා දීලා තිනවා. ඊට පස්සේ පොළවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය v කියලා දීලා තිනවා. මම හිතන්නේ ගානේ මෙන්න මෙතන b වෙන්න ඇති. මෙතන ගානේ වැරද්දක් තියෙන්නේ. මේ ගාන හදාගන්න පුතේ මෙතන b කියලා දාලා මොකද පොළවට සාපේක්ෂව ඒක දීලා තියෙන්නේ. බීට සාපේක්ෂව ඒගේ ප්‍රවේගයේ විශාලත්වයේ දිශාව හොයන්න තියෙන මම හිතන ගාන ලේසියෙත් එහෙම ගාන වෙනස් වැරද්දක් තිබ්බ එක හදාගත්තාම මතක් වෙන්නත් එක කරමු v ab තමයි අහන්නේ ඒ කියන්නේ බීට සාපේක්ෂව එහි ප්‍රවේගය මේක දෛශිකයක් ඒකින්ද half arrow එකක් දා ගන්නවා. ඒතර ආකලන සමීකරණ ලිව්වොත් A වලින් පටන් ගන්න ඕනේ B වලින් ඉවර වෙන්න ඕනේ. කලබලයට ගණන් හදන්න යන්න එපා. මොකද මේක දැන් අර කට්ටිය හදලා තිබ්බා ඒ කලබලයට එහෙම එපා. දැන් පුතේ මේකේ පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය දීලා තිනවා මේ පැත්තට u කියලා.
ඊට පස්සේ බීට සාපේක්ෂව පොළව යන්නේ ඉහළට v වලින්. එතකොට මේක දෛශික අංකණයකට දාගන්න ඕනේ. මම දාගන්නවා මෙයා p මේක q එහෙනම් මේක q මේක r අර දෛශික ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් වෙන විදිහට දෛශික අංකණය ඒ කියන්නේ දෛශිකයේ දෙකලවර මේ අකුරු දාගන්න ඕනේ. එතකොට එක්කෙනෙකුට PQ කියලා දාගත්තොත් ඊට පස්සේ QR කියලා දාගන්න ඕනේ. මොකද ත්‍රිකෝණයක පාද පිළිවෙලින් ලකුණු කරන්නේ. එතකොට සංප්‍රයුක්ත දෛශිකය වෙන්නේ PR. ඒකේ එන උත්තරේ මම දාගන්නවා V bar කියලා. right? එතකොට කොහොමද අඳින්නේ? ඉස්සෙල්ලාම PQ කියන දෛශිකය අඳ ගන්නවා. ඊට පස්සේ QR කියන දෛශිකය අඳ ගන්නවා. QR ඊට පස්සේ P වලින් නම් R ට යා කරනවා. ඒක ඉස්සෙල්ලාම ලියාගෙනමු. මේක P Q ඒක තමයි U කියන දෛශිකය. ඊට පස්සේ මේක තමයි V කියන දෛශිකය. එතෙන්ද R. ඊට පස්සේ ඒක යා කරනවා පටන් ගන්න තැන ඉවර වෙන තැන. එතකොට මෙන්න මේ දෛශිකයෙන් තමයි ওই සංප්‍රයුක්ත දෛශිකය එන්නේ. මම ඒකට දාගෙන තියෙන අකුර V bar. මේ කෝණය මම දාගන්නවා θ කියලා. V bar කියන එක නේ හොයාගන්න පුළුවන් කොහොමද? U වර්ගයේ ධන V වර්ගයේ වර්ගමූලය පයිතගොරස් ප්‍රමේයෙන් සරල ඉක්මනින් ඒත් එක්කම tan θ ලියන්න පුළුවන්. tan θ සමානයි V බෙදීම U කියලා ලියන්න පුළුවන්. ඒ වගේම θ ඇතුළට ලියන්න පුළුවන් tan inverse V බෙදීම U කියලා. right? ප්‍රවේගයේ විශාලත්වය, ඒ කියන්නේ නොදන්නා ප්‍රවේගයේ විශාලත්වය දිශාවයි දෙකම හෙව්වා. right? ස්ක්‍රීන්ෂොට් එක දාගෙන මම ඊළඟ ගාන හදනවා. ඊට පස්සේ අහලා තිබ්බා හතරවෙනි ගානේ දෙවෙනි ගාන. හතරවෙනි ගානේ දෙවෙනි ගාන ගානේ වැරද්දක් නැහැ බලමු. හතරවෙනි ගානේ දෙවෙනි ගානේ කියන පුතේ බීට සාපේක්ෂව A ගේ ප්‍රවේගය u කියලා දීලා තිනවා. ඊට පස්සේ ඔව් මේකේ මං හිතන්නේ ඉස්සෙල්ලාම මේ ගානේ පටන් ගද්දි මොකක් හරි එකක් දීලා තියෙනවද මේ අසමානතාවයක් දීලා නැහැ නේ. දෙවෙනි ගාන දත්ත ටික ගත්තොත් එහෙම මේකේ අහන්නේ v පොළවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය එහෙනම් ලියන්න වෙන්නේ ab vbe ඔය විදිහට ආකලනය. ඊට පස්සේ ඒකේ දෛශික ටික ලියුවොත් එහෙම ab ලියන්න පුළුවන් මේ පැත්තට u වලින් තියෙන්නේ. අනිත් එක්කෙනා තියෙන්නේ θ ආනතුව මේ පැත්තට. right මම මේක අංකණය කරගන්නවා. මේක p මේක q මේක q මේක r මේක p r සම්ප්‍රයුක්ත දෛශිකය කියන්නේ මේ ඕන එක්කෙනා v භාගය ලියගන්න. මෙතන කෝණය θ කියලා දීලා තියෙනවා. right කොහොමද මේක ලියන්නේ එතකොට? ඉස්සෙල්ලාම pq වෙනගමු. right pq වෙනදා ඊට පස්සේ qr වෙනදා ඊට පස්සේ pr යා කරා. මේ කෝණයට මම දා ගන්නම් ඇල්ෆා කියලා. මේ කෝණේ θ මේක v bar මේක p q r. පුතේ මෙන්න මේ වැරද්ද කරගන්න නම් එපා. හරිද? මම එකක් කියන්නම්. a e a b b e කියලා තියෙන වෙලාවකදී
මේ ප්‍රවේග ලකුණු කරනකොට ඒව නම් කරගන්න. ඒ කියන්නේ දෛශික නම් කරන වෙලාවට ඒකේ දෙකලවරටත් ආයේ AB දාගන්න එපා. එතකොට පැටලෙන්න ඉඩ තියෙනවා. ඒක එක. දෙක. මෙතන තියෙන AE, AB, BE ඔන්න ඔය අකුරු තුනේම මේවට දාගන්න එපා. මේ දෛශිකවල දෙකලවරට මේ AB, BE වගේ අකුරු දාගන්න එපා. හරිද? දෛශික අංකණයට වෙනම අකුරු ටිකක් තියාගන්න. හුඟක් හොඳයි LMN, PQR, හරිද? XYZ ඔන්න ඔය වගේ අකුරු සෙට් එකක් තියාගන්න. right. මේ යගේ අපිට දීලා තියෙනවා U කියලා. මේ යගේ අපිට දීලා තියෙනවා V කියලා. අපිට V බා තමයි හොයන්නේ. කොහොමද V බා හොයන්නේ? right. මේ කෝණය මට ලියන්න පුළුවන් 180 ඍණ θ කියලා. right. මේ කෝණය දන්නවා නම් මට පුළුවන් නේද පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න. පයිතගොරස් ප්‍රමේය මොකද්ද මේ මොකද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන්? කොස් ප්‍රමේය. right. කොස් ප්‍රමේය පාවිච්චි කරලා එක වතාවකට ගන්න හදනවා. ඊට පස්සේ අපි ත්‍රිකෝණ මොකද්ද පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරලා හදමු. මේක v sin theta මේක v cos theta. right. cos ප්‍රමේයෙන් හදවුවොත් එහෙම මට ලියන්න පුළුවන් v භාගේ වර්ගය සමානයි v වර්ගය එකතු කිරීම u වර්ගය අඩු කිරීම දෙවතාවක් uv cos phi අඩු කිරීම theta කියලා. right. එතකොට v භා ලියන එක්කෙනා ලියන්න පුළුවන් v වර්ගය ධන u වර්ගය ඍණ ධන වෙනවා දෙක වතාවක් uv cos theta ගේ පූර්ණ වර්ග. ඒ කියන්නේ සම්පූර්ණකේ වර්ගමූලය. alpha ලියන්න පුළුවන් tan alpha සමානයි ඒක නම් අර විදිහට v sin theta බෙදීම u ධන v cos theta කියලා ලියන්න. පයිතගොරස් මේකද මේ cos ප්‍රමේය දාලා. ඒත් එක්කම පයිතගොරස් ප්‍රමේය දාලා ලියුවොත් එහෙම v භාගේ වර්ගය සමානයි v sin theta ගේ පූර්ණ වර්ගය එකතු කිරීම u ධන v cos theta ගේ පූර්ණ වර්ගය කියලා ලියන්න පුළුවන්. හරිද? ඒතර මේක සුළු කරපුවාම u වර්ගය එනවා v වර්ගය එනවා. මේ v වර්ගය එනකොට මතකයි නේද? sin වර්ගය theta cos වර්ගය theta සුළු වෙලා එකක් වෙලා. හරි? ඊට පස්සේ දෙවතාවක් uv cos theta කියලා. ඒතර v භා කෙනෙක් කෙනා ලියන්න පුළුවන් මෙයාගේ වර්ගමූලය කියලා. හරිද? ඒ වගේම tan alpha ලියන්න පුළුවන් පුතේ මෙයාගෙත් v sin theta බෙදීම u ධන v cos theta කියලා. right. විශාලත්වය දිශාවත් වෙනවා කියන එකට. මේකේ alpha ම ලියන්න ඕනේ. හරිද? මේක alpha ම ලියන්න ඕනේ. මේකේ alpha ලියුවොත් එහෙම tan inverse v sin theta බෙදීම u ධන v cos theta. මේක තමයි උත්තරය. right. ඔය තියෙන හතරවෙනි ගානේ දෙවෙනි කොටස ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඊට පස්සේ හතරවෙනි ගානේ අන්තිම කොටස අහලා තිබ්බා. right. හතරවෙනි ගානේ අන්තිම කොටස right. ඒකේ ඕන් දැන් දීලා තියෙනවා මොකද්ද මේ සීමාවකුත් එක්ක. හරිද? මෙන්න මේ සීමාව දීලා තියෙනවා ඈ.
right VAB නම් ඕනේ මම VAB උක්ත කරලා ප්‍රවේගාකලනය ලියා ගන්නවා AE VEB කියලා. හරිද? එතකොට මේකට අදාළව සුළු කිරීම ලිව්වොත් එහෙම මේ පැත්තට U තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට V තියෙනවා θ. හරිද? මේකේ දෛශික අංකණය කරගන්න මේ විදිහට මෙතනට PQ කියලා දාගන්නවා. එතකොට මේක එවර වෙන තැනින් මෙයා පටන් ගන්න ඕනේ QR. මේක එතකොට PR වෙනවා. එතෙන්ට V bar කියලා දාගන්න. right මේකේ කියනවා U කියන එක කෙනා V sin θ ට වඩා විශාලයි කියලා. හරි V sin θ කියලා කියන්නේ මෙන්න මේ උස. හරි මේක මෙන්න මේ උසනේ V sin θ කියලා කියන්නේ. අන්න ඒ sin මෙන්න මේ අගයට වඩා මෙයා ටිකක් දිගයි කියලායි කියන්නේ. මේ උසට වඩා මෙයා ටිකක් දිගයි කියලායි කියන්නේ. හැබැයි මම හිතන්නේ V cos θ කියලා වෙන්න හදෙන්න ඇත්තේ කමන්න. අපි චුට්ටක් දිගට හදාගමු. කියන්නේ මේ V cos θ ටත් වඩා දිගට මෙයා පොඩ්ඩක් ඇඳගමු. එතකොට හරියන්නේ. ඉස්සෙල්ලාම U ඇඳ ගන්නවා මේ විදිහට. PQ මේ පැත්තට U. ඊට පස්සේ V ඇඳ ගන්නවා. මෙන්න මේ වගේ ප්‍රමාණයකට මම ඇඳ ගන්නවා. මේක V. හරිද? එතකොට මේක මේ පැත්තෙන් හැදෙන කෝණය තමයි θ කියලා කියන්නේ. එතකොට ඒ කෝණයම තමයි එහෙනම් මෙතනටත් තියෙන θ. හරිද? එතන මේක එවර වෙන්නේ R වලින්. යාකරණ රේඛාවෙන් තමයි PR යාකරණ රේඛාවෙන් තමයි අපේ සම්ප්‍රයුක්තය හැදෙන්නේ. V bar. මම මේ V bar හොයාගන්න තමයි ඕනේ. මේකත් අතරම cos ප්‍රමේය වගේ එකක් දාන්න පුළුවන්. දාලා ගාන හදන්න. බලමු cos ප්‍රමේය කොහොමද එන්නේ? V bar ගේ වර්ගය සමානයි V වර්ගය ධන U වර්ගය ධන දෙකක් UV cos θ. එතකොට V bar කියන එක කෙනා ලියන්න පුළුවන් V වර්ගය ධන U වර්ගය ධන දෙකක් UV cos θ ගේ වර්ගමූලය. ගොඩක් අමාරු නෑ. ඊට පස්සේ කෝණය ලියන්න පුළුවන්. කෝණය ලියනකොට මම මෙතනින් පොඩි ලම්බකයක් ගහ ගන්නම්. එතකොට මේ තියෙන්නේ V sin θ, මේ තියෙන්නේ U, මේ තියෙන්නේ U අඩු කිරීම V cos θ කියන කැලල. එතකොට මම alpha ලියන්න පුළුවන්. alpha සමානයි tan inverse V sin θ බෙදීම U අඩු කිරීම V cos θ. දැන් බලමු මේ පස්වෙනි ගානට අදාළ කොටස් කොහොමද හදන්නේ කියලා. බලන්න මේකේ ගණන් බලනකොට පුතේ පළවෙනි ගානම බලන්නකො මෙතන එක ප්‍රවේගයක් දීලා තියෙනවා A කියලා කෙනෙක් B ට සාපේක්ෂව U වලින් යනවලු ඉහළට. ඊට පස්සේ B කෙනෙක් කෙනා පොළොවට සාපේක්ෂව තියෙන එයාට V කියලා ප්‍රවේගයක්ලු කොහෙටද කියලා නැහැ. දිශාවක් නැහැ. විශාලත්වයක් විතරයි තියෙන්නේ. අනිත් රාශිය ගත්තොත් එහෙම A කෙනෙක් කෙනාගේ දිශාව තියෙනවා
පොළොවට සාපේක්ෂව A ගේ දිශාව තියෙනවා එයාගේ විශාලත්වය නැහැ. ගාන යහන්නේ v අපේ පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගයේ දිශාවත් පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගයේ විශාලත්වයත් සොයන්න. දෙන්නෙක් අහන්න. එක්කෙනෙක්ගේ දිශාව අහනවා. ඒ කියන්නේ විශාලත්වය තියෙන එක්කෙනාගේ දිශාව අහනවා. දිශාව විතරක් තියෙන එක්කෙනාගේ විශාලත්වය අහනවා. මේ වගේ ගණන් කොහොමද හදන්නේ? ඒතර කවුද දැන් මේකේ උක්ත කරන්න කියන එකයි ප්‍රශ්නේ. ගොඩක් හොඳයි මතක තියාගන්න. ගොඩක් හොඳයි මේ ගාන හදද්දී දිශාව විතරක් දන්න එක්කෙනා උක්ත කරලා ගාන හදන එක. හරිද? දිශාව විතරක් තියෙන කොටස උක්ත කරලා ගාන හදන එක ගොඩක් හොඳයි. ගොඩක් ලේසි ඉස්සරහට. පැහැදිලිද? දිශාව දන්න එක්කෙනා උක්ත කරලා ගාන හදන්න ඒකෙන් නොදන්න දේවල් ටික හොයාගන්න. පැහැදිලිද? right. බලමු පළවෙනි ගාන හදලා. right. පළවෙනි ගානේ මම ඒක ගන්නම් right මම මේක ගන්නම් white board එකට. ගාන කියනවා මම දත්ත ටික ලියා ගන්නම්. v a ගේ ප්‍රවේගය b ට සාපේක්ෂව දීලා තිනවා ඉහළට u ප්‍රවේගයෙන් යනවා කියලා. ඒ වගේම b පොළොවට සාපේක්ෂ ප්‍රවේගය දීලා තිනවා v කියලා. ඊට පස්සේ v A ගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව දීලා තියෙනවා දිශාවක් දීලා තියෙනවා මම මතකද දිශාවක් දීලා තියෙනවා මේකේ මම ඉස්සෙල්ලාම අසමානතාවයක් ගන්නවා. ඔව් මේකේ v කියන එක්කෙනා විශාලයි u කියන එක්කෙනාට. මෙන්න මේ අසමානතාවයට තමයි ගාන හදන්නේ. හරි මම මොකද ඉස්සෙල්ලාම කිව්වේ මේකේ දිශාව විතරක් ගන්න කොටස. දිශාව විතරක් ගන්න කැලල උත්තර කරනවා. ඒ දිශාව විතරක් ගන්න මෙයානේ ඒකට ප්‍රවේගාකරණය ලියනවා. AE සමානයි V A වලින් පටන් ගන්න ඕනේ E වලින් ඉවර වෙන්න ඕනේ. එතකොට AB V BE. හරි. AE දීලා තියෙනවා මේ පැත්ත දිශාවට තියෙනවා. ඊට පස්සේ මේක AB දීලා තියෙනවා U කියන. ඊට පස්සේ මේක v කියලා විශාලත්වයක් විදිහට කරක් දීලා තියෙනවා. හොඳද? right දැන් මම මේ ටික අංකණය කරගන්නයි යන්නේ. දෛශික අංකණය මේක වැදගත් ඈ. විශාලත්වයයි දිශාවයි දෙකම දන්න එක්කෙනා පටන් ගන්න එක්කෙනා විදිහට පාවිච්චි කරනවා. මේක p මේක q. pq. මේක pq නම් අනිවාර්යෙන් එහෙනම් මෙතන ඉන්න එක්කෙනා qr විය යුතුයි. ඒ වගේම මෙතන එක්කෙනාගේ පටන් ගන්න තැන P වෙන්න ඕනේ, එවර වෙන තැන R වෙන්න ඕනේ. විශාලත්වය දන්නේ නැහැ. මේක විශාලත්වය දන්නේ නැහැ, එවර වෙන තැන R. ඒ සරල තේරුම මෙන්න මෙතන මේ විශාලත්වයෙන් ඇදෙනවා නම් මොකක් හරි එක්කෙනෙක් එතන R උයි මෙතන R උයි හරියටම එකම තැන. කොහොමද වෙන්නේ කියලා කියන්නේ. ඉස්සෙල්ලාම පුතේ මම කරගන්නේ මෙන්න මේ PQ කියන එක කෙනා ඇඳ ගන්නවා. මේ වගේ තැන ගන්න බලන්න. PQ PQ උඩට u ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් PR තියෙනවානේ. P වලින් පටන් අරන් R තියෙනවානේ. එහෙනම් මේ P වල ඉඳලා R පැත්ත R කියන්නේ මෙන්න මේ දකුණු අත පැත්තට. හැබැයි කොච්චරක් තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. මම මොකද කරගන්නේ? මේ සම්ප්‍රයුක්ත දෛශිකය මේ පැත්තට ඇඳ ගන්නවා.
තැනක් හොයාගන්න හරි. මේ පැත්තට අඳ ගන්නවා. මෙන්න මේක මත කොහේ හරි තැනක තමයි R කියන එක කියලා ඉන්නේ. මම දන්නේ නැහැ R අතර කොහෙද ඉන්නේ කියලා. මේක මත කියලා මම දන්නවා. right. ඊට පස්සේ V Q වලින් පටන් අරගෙන R වලින් ඉවර වෙන විදිහට V ඉන්න ඕනේ. හැබැයි විශාලත්වයක් විතරනේ දීලා තියෙන්නේ. විශාලත්වයක් විතරක් දීලා තියෙන හින්දා අපි මොකද කරන්නේ පුතේ? කව කට්ට අරගෙන. හරිද? කව කට්ට අරගෙන මේ V කියන එක නා U ට වඩා විශාලයි කියලා කියනවා තියෙන්නේ. V කියන එක නා U ට වඩා විශාලයි. එහෙනම් මේ U කියන ඉර තියනවා නේද? මේ ඉර තියනවානේ. මේ ඉරට වඩා ටිකක් වැඩි දුරක් අරගෙන Q වල තියලා මම රවුමක් අඳිනවා. ඔන්න ඔහම රවුමක් අඳිනවා. Q කේන්ද්‍රය වෙන විදිහට රවුම අඳින්න ඕනේ. හරිද? Q කේන්ද්‍රය වෙන විදිහට රවුම අඳින්න ඕනේ. දැන් මට මේක මේ පැහැදිලිව හරියටම එන්නේ නැහැ. හේතුව මම කවකට නැති හින්දා අනිත් එක white board එක අඳින්න හින්දා Q කේන්ද්‍රය කරගෙන V විශාලත්වයක් තියෙන වෘත්තයක් අඳින්න ඕනේ. පැහැදිලිද? ඇඳුනට පස්සේ මේ වෘත්තයයි මේ දිශාව ලකුණු කරපු රේඛාවයි. මේ තියෙන දිශාව ලකුණු කරපු රේඛාවයි මේක අනන්තය දක්වා දිවෙනවා. මේ රේඛාවයි මේ විශාලත්වයේ ලකුණු කරපු රේඛාවයි කැපෙන තැන තමයි ඔන්න ඔය R කියන එක කියලා ඉන්නුනේ. මෙන්න මෙතන තමයි ඔය R කියන එක කියලා ඉන්නුනේ කැපෙන තැන. මම මේක V බාර් කියලා දාගන්නම්. මම මේක මෙතෙන්ට යා කරනවා. ඒක යා කරනකොට මතක තියාගන්න P Q QR QR නම් මේ පැත්තට තමයි ඔය V කියන එක නා තියෙන්නේ. පැහැදිලිද? එයාගේ දිශාව මම මෙතෙන්ට දාගන්න θ කියලා θ හොයාගන්න. පැහැදිලිද? කරේ කොහොමද කියලා හොඳට මම ආයෙත් කියන්නම් අහගන්න. දිශාව දන්න රාශිය යුක්ත කරලා හරිද? දිශාව දන්න රාශිය යුක්ත කරලා ප්‍රවේග ආකරණය ලියනවා. ලියලා දෛශික ටික නම් කරගන්නවා PQ QR PR කියලා. හරියට ලකුණු කරගන්න. විශාලත්වයේ දිශාවේ දෙකම දන්න එක්කෙනාගෙන් තමයි පටන් ගන්න. හරිද? දැන් මේක මෙයානේ දන්න එක්කෙනා ඒකින්ද PQ කියලා එයාට තමයි දාන්න. නොදන්න එක්කෙනෙකුට දාන්න එපා. මෙයාට තමයි දාන්න. හරිද? එතකොට PQ වැන්දා ඒකේ විශාලත්වයයි දීලා තියෙන අසමානතාවයේ තේරුම් අරගෙන තමයි මෙන්න මෙයා මේ විශාලත්වයේ විතරක් දන්නේ කෙනා කව කට්ටක් පාවිච්චි කරලා අඳින්න. කව කට්ටක් පාවිච්චි කරන්න. හරිද? මේවා මේ ටික දවසක් යනකොට ඔයාලට මේවා පුළුවන්. හරිද? උදාහරණයක් අදම දැන් මේ ගණන් ටික හදනකොට දැන් මම පළවෙනි ගණන් ගණන් මේ වගේ මේ ගණන් 3ක් 4ක් විතර හදනකොට මේ ගණන් පුළුවන්. ඊට පස්සේ අපේ අයියලා කරන්නේ දාල බඩ ගාලා වෙලා තියෙන කොහෙන් හරි ඉරක් ගහලා වෙලා අඳිනවා බාන කරනවා. හරි වර්ධින වෙනමුත් ඉතනේ උඹක් වෙලාට මේ අසමානතාවයේ තේරුම් අරගෙන නැහැ. නැත්නම් කලබලයට අසමානතාවයේ අචල් වෙලා වෙන කොහෙන්ද වරද. ඒ වැඩේ අල වෙනවා. එහෙනම් මේ මතක තියාගන්න කලබලයට කරන්න යන්න එපා. හරියට කව කට්ටක් අරගෙන මේ විශාලත්වයේ තේරුම් අරගෙන රූප සටහන අඳින්න ඕනේ. රවුම අඳින්න. මෙතන දිශාවෙත් කියනවා P වලින් පටන් අරන් R වලින් ඉවර වෙන්නේ කියලා. ඉතින් R දන්නේ නැහැනේ. දිශාව විතරක් ඇඳලා තියාගන්න. ඉරක් ගහලා තියාගන්න. අර රවුම කැපෙන තැනයි මේ ඉරයි. කියන්නේ ඒ රවුමයි මේ ඉරයි කැපෙන තැනට Q වල ඉඳලා යා කරලා R ලකුණු දෙන්න. පැහැදිලිද? මේ ගාන තමයි මේ විදිහට තමයි සියලුම ගාන හදන්නේ. උගා කරාට මේ විදිහේ ගාන තමයි විභාගෙට එන්නේ. හරි. ඔන්න ඔය විදිහට එතකොට නොදන්න එක්කෙනා මට V බා හොයාගන්න දෙනවා. මෙයාගේ කෝණය හොයාගන්න තියෙනවා. එච්චර අමාරු නෑ. හොයමු. V බා හදන්න පුළුවන් V බා සමානයි. මෙතන ඍජු කෝණ ත්‍රිකෝණය යන්නේ තියෙන්නේ. V බා කියන එක්කෙනා ලියන්න පුළුවන් V වර්ගයේ අඩු කිරීම U වර්ගයේ වර්ගමූලය. හරිද? ඒක තමයි අපේ නොදන්න එක්කෙනාගේ ප්‍රවේගය. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය තමයි මේ උත්තර.
හරි ඒ වගේම දිශාව ලියන්න පුළුවන් tan theta tan theta සමානයි u tan theta ඔන්න මේක sin theta කියන්නේ මොකක්ද sin theta සමානයි u බෙදීම v එහෙනම් theta සමානයි sin inverse u බෙදීම v කියලා ලියන්න. පැහැදිලිද? තේරුණාද? කොහොමද කරේ? දිශාව තියෙන එක්කෙනා උත්තර කරලා ප්‍රවේගාකරණය ලිව්වා. ප්‍රවේග ටික ලකුණු කරගත්තා. හරිද? ඒවා දෛශික අංකණය කරගන්න ඕනේ දෙකලවර. ප්‍රවේග ත්‍රිකෝණය අඳිනකොට හරියට අසමානතාවයේ තේරුම් අරගෙන වෘත්තය අඳින්න. හොඳද? අසමානතාවයේ තේරුම් අරගෙන වෘත්තය ඇඳලා වෘත්තයේ කැපෙන තැන් බලලා වෘත්තයේ දිශාව ලකුණු කරපු රේඛාවේ කැපෙන තැන් බලලා තමයි යා කරන්නේ. හොඳද? right. පස්වෙනි ගානේ 1 මම මේ හදුවේ පස්වෙනි ගානේ එකේ පළවෙනි අසමානතාවය. හරිද? ඊට පස්සේ මම හදලා පෙන්නනවා v කුඩායි u අවස්ථාව. u ට වඩා v කුඩා වුණොත් මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මේක පැහැදිලිව ලියා ගන්නකො මේ උත්තර දෙකත් එක්ක. දැන් මේ අසමානතාවය මාරු කරලා බලමු. මේ අසමානතාවය මාරු වෙනවා. ඒ කියන්නේ මේ v කියන එක්කෙනා කුඩයි u වුණොත්. එතකොට පුතේ මෙන්න මේ කතන්දරේ වෙනස් වෙනවා. right. මේ ටික ඒ විදිහමයි ඒ කියන්නේ මුල ටික ඒ විදිහමයි. දැන් අඳින වෙලාවට තමයි ඔය ප්‍රශ්නේ. මේ u කියන අගයට වඩා මේ v කියන අගය පොඩි. එහෙනම් දැන් රවුම ඇඳෙන්නේ මෙතන ඉඳලා මේ u කියන විශාලත්වයට වඩා පොඩ්ඩක් අඩු කරලා තව කට්ට මෙතන තියලා රවුමක් වුණා. හරිද? බලමු එදලා. ඔව් මේ විදිහට තමයි රවුම එන්නේ. විශාලත්වයේ v වෙන විදිහට මොන රවුම මම ඇඳලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රවුමයි මේ දිශාවයි කැපෙනවද? හරිද? මේ රවුමයි මේ දිශාවයි කැපෙන්නේ නැහැ. හොඳද? මේ කැපෙන්නේ නැහැ. එතකොට මේක නොපවතින අවස්ථාවක් තමයි තියෙන්නේ. හරිද? v bar නොපවති ඔබ නොපවති කියනකට තර අපි ඔයගොල්ලෝ හුඟක් වෙලාවට ගණන් හදාගෙන යනකොට කියනවා හමු නොවේ ඔන්න ඔය වගේ දේවල්. ඒ කියන්නේ b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගයක් තියෙන ඒක අවුලක් නෑ. a ට පොළොවට සාපේක්ෂව e ට ප්‍රවේගයක් තියෙනවා මෙහෙම ඒක ප්‍රශ්නිකුත් නෑ. මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ b බා කියලා කෙනෙක් හොයාගන්න බෑ. පවතින්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මෙන්න මේසන ඉඳලා මෙන්න මේ වෘත්තයට එහෙම ස්පර්ශකයක් නිර්මාණය කරගන්න. ඒක ලෙවල මෙන්න මෙතන ඉඳලා යා කරලා වෙරලා ප්‍රවේගයක් එහෙම හදාගන්න මෙතන අංශ ගන්නවා කියන එක. හරිද? මම ඒව ගණන් එනකොට කියලා දෙන්නම්. දැනට ඔයාලා මේක ලියා ගන්න වෙලාවට දැනට මේ ගානට විතරක් ලියාගද්දී v කුඩා u විට කියලා වෙරලා මේ අසමානතාවය දැම්මා මේ රූප සරහන ඇඳා. හරිද? ඒකල එකට යටින් මෙන්න මේ විදිහට ලියා ගන්න. දෛශික ත්‍රිකෝණය සම්පූර්ණ නොවේ. දෛශික ත්‍රිකෝණය සම්පූර්ණ නොවේ. දෛශික ත්‍රිකෝණය සම්පූර්ණ නොවේ. දී ඇති දත්ත අනුව
සාපේක්ෂ ප්‍රවේග ගණනය කළ නොහැක. right මේ ගන්න ඔය විදිහට ලියගන්න. හරිද? v කුඩා u අවස්ථාවේ මේකෙන්ද දායිශික ත්‍රිකෝණය සම්පූර්ණ නොවේ නැත්නම් ප්‍රවේග ත්‍රිකෝණය සම්පූර්ණ නොවේ. ඉන්දියක් ප්‍රවේග ත්‍රිකෝණය කියලා. ප්‍රවේග ත්‍රිකෝණය සම්පූර්ණ නොවේ. d ඇති දත්ත අනුව සාපේක්ෂ ප්‍රවේගය ගණනය කළ නොහැක කියලා ලියලා තියන්න. හැබැයි ඉස්සරහට මේ වගේ ගණන් එනවා. එතකොට මේ දිශාව අපිට දීලා නැති වෙලා අපිට අවම ප්‍රවේගයකින් යන්න. නැත්නම් අවම කාලයකින් යන්න. අවම දුරකින් යන්න. අවම දුරක් ගෙවාගෙන යන්න. කොහොමද වෙන්නේ කියලා එතකොට අපි මොකක්ද මේවා අර ස්පර්ශක වෙන විදිහටම අදිනවා තියෙනවා. අපි ඒවා ගණන් එනකොට කතා කරමු. නැත්නම් මේ දත්තත් එක්ක ගණන් ගන්න. මේ කුඩා u අවස්ථාවේ මේ ටික ඉඳලා right ටියුට් එකේ බලන්න 6 වෙනි ගානේ පළවෙනි එක. හරිද? පහත සඳහන් දත්ත සඳහා වෘත්ත 5ක් අඳින්න කියලා තියෙන්නේ. මේක ඔයාලට ෂෙයා කරන්න. ටියුට් එකේ නැද්ද දරුවෙක් ඉන්නවනම් පහත සඳහන් දත්ත සඳහා වෘත්ත 5ක් අඳින්න කියලා මම පළවෙනි ගානේ විතරක් හදන්නම්. ඒකේ වෘත්ත හැඳෙන විදිහ. ඒ කියන්නේ දැන් මේක අසමානතා දීලා නැහනේ. අසමානතා දදා මම හදන්නම් ගාන කොහොමද හැදෙන්නේ කියලා. right? right whiteboard එක හදන්නම්. ගාන චූට්ටක් ඔයාලා කොලේක ලියාගෙන මාත් එක්ක හදමු. මේක කියනවා මම හදන්නේ 6 වෙනි ගාන එක VBA. ඒ කියන්නේ A ට සාපේක්ෂව B කියන එක්කෙනා සිරසට තීටා කෝණයක් ආනතව u ප්‍රවේගයෙන් යනවලු. එතකොට පුතේ හුඟක් වෙලාවට මේ ගාන අපි කියවන්නේ කොහොමද දන්නවද? අපි මේ වගේ මේ ගානක් දැන් හිතන්න මේ වගේ මෙහෙම හැම වෙලාවෙම දත්තේ ඇඳලා දීලා නැහනේ. මේ වගේ දත්තයක් හුඟක් වෙලාවට ගානේ ලියද්දි ලියවෙන්නේ ඉස්සෙල්ලාම උතුරනේ. උතුරේ ඉඳලානේ මේ කෝණය වෙන්න තියෙන්නේ. උතුරෙන් නැගෙනහිරට තීටා ආනතව. ඒතර ඉස්සෙල්ලාම උතුරු පැත්තේ ඉඳලා නැගෙනහිර දිශාවට. මතකයි නේද දිශා ටික? උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනි දිද බලාවරෙන් කියලා. අය වගේ මෙතන උතුරෙන් නැගෙනහිරට තීටා කෝණයක් ආනතව u ප්‍රවේගයක් තමයි තියෙන්නේ. a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. right? ඊට පස්සේ දීලා තියෙන දත්තය තමයි v a පොළවට සාපේක්ෂව v වලින් යනවලු. ඒ වගේමයි v b පොළවට සාපේක්ෂව යන්නේ ඉහළට. ඉහළ දිශාවට. ඒක දන්නේ නැහැ මේ කියන්නේ ඒකේ අගයක් දීලා නැහැ කොච්චර විශාලත්වයක් තියෙනවද කියලා. මෙයාගේ දිශාව දීලා නැහැ. පැහැදිලි? මෙයාගේ විශාලත්වය දීලා නැහැ. මෙයාගේ දිශාව දීලා නැහැ. නෑ ඒ දෙන්න තමයි හොයන්න තියෙන්නේ. කියන්නේ මෙයාගේ විශාලත්වයයි මෙයාගේ දිශාවයි තමයි හොයන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම ප්‍රවේගාකරණය ලියමු. දිශාව විතරක් දන්න එක්කෙනා උක්ත කරමු. කොහොමද? v ve සමානයි v b වලින් පටන් අරන් e වලින් ඉවර වෙනවා. ab v ae right. ඊට පස්සේ මම මේකේ දත්ත ටික ලකුණු කරගෙන යන්න. be දිශාව විතරක් දන්න එක්කෙනා ඉහළට. ඊට පස්සේ මෙතන දීලා තියෙන එක්කෙනා මේ පැත්තට. මේක දීලා තියෙනවා BEE. මේක U.
තීටා කෝණයක් අනතව. උතුරෙන් නැගෙනහිරට තීටා කෝණයක් අනතව. අනිත් එක්කෙනාගේ විශාලත්වය දීලා තියෙනවා v. විශාලත්වයයි දිශාවයි දෙකම දන්න එක්කෙනාගෙන් තමයි පටන් ගන්නෙ. මේකට දාගන්නවා p q q r p r කියලා. p q q r කියලා වෙලා ආකලනයේ දකුණු පැත්තට දාගන්නවා. p q q r p r දාගන්නවා වම් පැත්තට. සම්ප්‍රයුක්තට. මෙතන විශාලත්වයට දාගන්නවා v bar කියලා. මම දන්නේ නැහැ. හරි. දැන් මේක අඳින වෙලාව. අඳින්න මම මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අපේ මෙයාව ඇඳගමු. p q අවුලක් නැහැ. මේක u. හරිද? ඊට පස්සේ සම්ප්‍රයුක්ත දෛශිකය මම රතු පෑනෙන් අඳින්නම්. මෙතන ඉඳලා ඉහළට තමයි අපේ මේ දෛශිකය තියෙන්නේ. කොච්චරක් ඉහළට තියෙනවද කියන්නේ දන්නේ නැහැ. හරිද? මෙන්න මෙතන කෝණය තමයි ඔය θයි කියලා කියන්නේ. r ඉන්නේ මේ රේඛාව මත. r ඉන්නේ මේ රේඛාව මත. හරිද? right. දැන් බලන්න මං වෘත තුනක් අඳිනවා තුන් විදිහකට. එකක් තමයි මම ඒක ලියලා ඉන්නම් u හරිද u cos theta u sin theta මෙන්න මේ දුර u sin theta නේ හරි u sin theta ට වඩා හරිද u sin theta ට වඩා අපේ v කියන එක කෙනා පොඩි වුණොත් මේක පළවෙනි වෘත්තය ඊට පස්සේ දෙවෙනි වෘත්තය u sin thetaයි v කියන එක කෙනයි සමාන වුණොත් තුන්වෙනි වෘත්තය u sin theta කියන එක කෙනාට වඩා v විශාල වුණොත් ඔන්න ඔය අවස්ථා තුනට අසමානතා තුනට මම වෘත්ත තුනක් අඳිනවා. හරි ඉස්සෙල්ලාම පළවෙනිය
හරි. මයික් එක ඔෆ් වෙලා තිබ්බේ. පීතරන ළමයි මයික් එක ඔෆ් වෙලා තියෙන දෙන්න. right මම ආයෙත් චුට්ටක් කියලා දෙන්නම්. ඔයාලා මෙන්න මෙතන නිකන් ලියා ගන්නකො. මොකද්ද අපේ මෙන්න මේ හරියට නිකන් ලියා ගන්න. එතෙන්දලා මෙතෙන්ට නිකන් ලියා ගන්න. ඊට පස්සේ මම ආයෙ ප්‍රවේග ත්‍රිකෝණය අඳින විදිහ අවස්ථා කීපයකට කතා කරන්නම්. හරි මම දැන් කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම දීලා තියෙන දත්ත වලින් ඒ අදාළ රූප සරණේ දන්න කොටස් ටික ඇඳ ගන්නවා. මම චූටක් ලොකුවට අඳින්නම්. ඒතර අරට ලේසි. හරි මම මේ ඇඳේ U. ඒක දාලා තියෙන්නේ P Q කියලා. හරිද? ඊට පස්සේ Q වල ඉඳලා R අඳිනකොට වෘත අඳින්න තියෙන්නේ. ඒ වෘත අඳින්න ඕන කරන මේ අසමානතා ටික තමයි මම මේ දාලා තියෙන්නේ. පළවෙනි අවස්ථාව 2 3 4. හොඳද? right. ඊළඟට අපේ දිශාව දන්න එක්කෙනා මම රතු පෑනෙන් ලකුණු කරන්නම්. ඔන් ওই විදිහට ඉහළට තමයි තියෙන දිශාව. මෙන්න මෙතන කෝණය තීටා කියලා දීලා තියෙනවා. මේකම තමයි R ඉන්නේ. පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව, හතරවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ රවුම මම නිල් පාටින් අඳින්නම්. හරිද? මේ රවුම u sin theta අගයට වඩා u sin theta කියලා කියන්නේ මේක u නම් මේක මේ පැත්තට විභේදනයේ cos මේ පැත්තට විභේදනයේ sin. පැහැදිලිද? එතකොට ඒ sin theta ට වඩා u කෙනාගේ පොඩි u. පොඩි නම් වෘතය එනවා ඇත්තේ මෙන්න මේ වගේ. ඕම් ඔය විදිහට වගේ එනවා. පැහැදිලිද? මේ දැන් මේ දුර තමයි v කියලා වෙන්නේ. දැන් මේ v කියන එක්කෙනා මේ රේඛාව හම්බ වෙන්නේ නැහැනේ පුතේ. මේ හම්බ වෙන්නේ නැති හින්දා අපිට ප්‍රවේග ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රවේග ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න බෑ කියන එකේ තේරුම මේකේ මේ දීලා තියෙන විදිහට නෙමෙයි එහෙනම් වස්තු ටික හැසිරෙන්නේ. හරිද? වස්තු ටික මේ දීලා තියෙන විදිහට නෙමෙයි හැසිරෙන්නේ. ඒකින්ද පළවෙනි අවස්ථාවට උත්තරේ විදිහට මට ලියන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ ප්‍රවේග ත්‍රිකෝණය සම්පූර්ණ නොකරයි සාපේක්ෂ ප්‍රවේග ගණනය කළ නොහැක. ඒ කියන්නේ මේ දීලා තියෙන විදිහට මේ ගානේ ඒ කියන්නේ පේන විදිහම වෙන්නේ. right? දෙවෙනි අවස්ථාවේදී පුතේ හරිද? දෙවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? හරියටම u sin theta ට සමානයිලු. u sin theta ට සමාන වෙයි නම් එතකොට රවුම ඇඳෙන්නේ මේ විදිහට. කොහොම ওই විදිහට වගේ හැදෙන්නේ. right? එතකොට
මෙතන ඉඳලා මෙතෙන්ට යා කරන රේඛාව හරියටම ලම්බකව ඔය විදිහට සම්බන්ධ වෙනවා. මේක v වෙනවා. එතකොට මෙතෙන් ඉඳන් මෙතෙන්ට තියෙන දුර v බා වෙනවා. මේ කෝණය මම ඇල්ෆා කියලා ගත්තොත් නැත්නම් තිරසට සමාන්තරයි කියලා ලිව්වොත් කමක් නැහැ. මෙතන r වෙනවා. මම r 2 කියලා දාගන්නවා. pqr 2. හරිද? එතකොට v බා කියන එක කෙනා ලියා ගන්න පුළුවන් v බා සමානයි. ඒ කියන්නේ අපි විශාලත් මේ දිශාව විතරක් දන්න එක්කෙනාගේ විශාලත්වය ලියන්න පුළුවන් u වර්ගයේ අඩු කිරීම v වර්ගයේ වර්ගමූලය කියලත්. දිශාව මොකද්ද විශාලත්වය දන්න එක්කෙනාගේ දිශාව ලියන්න පුළුවන් v හි දිශාව මේ පැත්තට වෙනවායි කියලා දාගන්න පුළුවන්. නැත්නම් ඒක ලියන්න පුළුවන් මේක v නේ. එතකොට අපිට පුළුවන් v ගේ දිශාව මම මෙතෙන් ඇල්ෆා කියලා දාගන්න. ඇල්ෆා දාගෙන tan ඇල්ෆා නැත්නම් තිරස් දිශාව කියලා විතරක් ලිව්වත් ඒත් කමක් නැහැ ඇති. හරිද? ඊට පස්සේ හරියට ඔක්කොම ලියාගෙන ඉවරයි නේද? ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව ගත්තොත් එහෙම තුන්වෙනි අවස්ථාවේදී පුතේ u වලට වඩා අඩුයි හැබැයි u sin θ ට වඩා වැඩි. හරිද? u වලට වඩා අඩුයි හැබැයි u sin θ ට වඩා වැඩි. කොහොම ওই විදිහට ඇඳෙනවා. හරිද? එතකොට මේකේ යා කරන ඒ කියන්නේ කැපෙන තැන් දෙකක් තියෙනවා. මෙතනත් කැපෙනවා, ආයෙ මෙතනත් කැපෙනවා. හරිද? එතකොට දිශා දෙකක් තියෙනවා. බලන්න. v කියන එක්කෙනාට දිශා දෙකක් තියෙනවා. මෙතන v, මෙතනත් v කියලා එනවා. එතකොට r අවස්ථාව ගත්තොත් එහෙම r3 කියලා එක්කෙනෙක් එනවා. මෙතනත් මං r3 ඩෑෂ් කියලා දාලා මේ ප්‍රවේගය ලියනවා v බා 1 මේ සම්පූර්ණ දිග p r3 ඩෑෂ් කියන එක ලියනවා v බා 2 කියලා. ඒක මම මේ පැත්තේ පොඩ්ඩක් ලියලා පෙන්නනවා. p r3 කියන එක්කෙනාගෙන් නිරූපණය වෙන්නේ v1 බා. ඒක මට සුළු කරලා ලියන්න පුළුවන් අපේ මොකද්ද මොන ප්‍රමේයද? කොස් ප්‍රමේය දාලා අපි ඒක හොයමු. මම ඒක හොයන්න පයිතගොරස් ප්‍රමේය දාන්නම්. ගොඩක් හොඳයි. right විශාලත්ව හොයනකොට ඔයාලට පුළුවන් පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන් ඍජු කෝණ ත්‍රිකෝණ ටිකක් හදාගෙන පයිතගොරස් ප්‍රමේය දාන්නත් පුළුවන්. නැත්නම් කොස් ප්‍රමේය දාන්නත් පුළුවන්. මේ ගානේ තියෙන විශේෂත්වය තමයි කොහොම දැම්මත් වර්ග සමීකරණයක් වෙනවා. ඒ වර්ග සමීකරණ විසඳලා තමයි v1 බා හොයාගන්න තියෙන්නේ. ගොඩාක් වෙලාවට බව පෙන්වීමක් තමයි අහන්නේ ඔයාලගේ මේ මට්ටමට આવුත් ගාන. නැත්නම් ඉතින් එච්චර ලොකුවට හිතන්න බය වෙන්න දෙයක් නැහැ. හරිද? v1 බා v2 බා කියන දෙන්න මිනිස්සර හොයාගන්න. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව ගත්තොත් එහෙම හතරවෙනි අවස්ථාවේ රූප සරහන හැදෙන්නේ මේ විදිහට. හතරවෙනි අවස්ථාවේ රූප සරහන ගන්නවා නම් මම ඒතර මේ ටික ඔක්කොම හිමිට මකන්නම්. හරිද? හතරවෙනි අවස්ථාව ගත්තොත් එහෙම රවුම ඇඳෙන්නේ පුතේ ටිකක් ලොකුවට. මේ u-ටත් වඩා ටිකක් ලොකුවට ඇඳෙන්නේ.
මේ විදිහට එහෙම ඇඳලා පස්සේ මේකේ රේඛාව ලකුණු කරන්න වෙන්නේ කැපෙන තැන මේ විදිහට වෙන්නේ. ඒතර මෙතන තමයි R4 කියලා දාගන්න වෙන්නේ. මේක එතකොට V වෙනවා. මේක එතකොට V බා 4 වෙනි අවස්ථාව වෙනවා. මේ කෝණය θ නම් හරි V බා 4 කියන එක කෙනා හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේකේ කෝණය හොයනකොට මෙතන මේ දිශාව දාගන්න මාක් කරේ ඇල්ෆා වගේ එකක් දාලා කියන්න බලන්න මේක u නම් මේක u sin θ මේක u cos θ. එතකොට මේ කැලල වෙන්නේ මේ කොටස වෙන්නේ v බා 4 අඩු කිරීම u cos θ. ඒකල මේ ත්‍රිකෝණයට ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දානවා v බා 4 අඩු කිරීම u cos θ ගේ පූර්ණ වර්ගය අඩු කිරීම u sin θ ගේ එකතු කිරීම u sin θ ගේ පූර්ණ වර්ගය සමානයි v වර්ගය කියලා දාගන්න පුළුවන්. ඒකල මේ වර්ග සමීකරණෙත් විසඳලා v භාගය 4 හොයාගන්න පුළුවන්. v භාග 4 කියන්නේ අන්තිම උත්තරය හොයාගන්න. මේ අවස්ථාවේදී නම් එක ප්‍රවේග අවස්ථාවයි තියෙන්නේ. අරකෙදි ප්‍රවේග අවස්ථා දෙකක් වෙනවා. right? ඔය විදිහට වෘත අඳලා අසමානතාවයෙන් අසමානතාවයට වෘත ඇඳ ගණන් හදන්න පුළුවන්. right? right. ඔයාලට කරන්න දෙන්න මම මේ සාමාන්‍ය පුංචි ගණන් හදන විදිය කියලා දෙන්නේ නැහැ. අද ගොඩක් වෙලාවට ඉරිදා වගේ මට පුළුවන් වුණා මම ක්ලාස් එක දානවා. හොඳ කලින් දවස් දෙකක් කරන්න බැරි වෙච්ච හින්දා මේ එදාට කියලා දෙන්න මේ පුංචි ගණන් හදන විදිය. කියන්නේ ගානක් කියවලා ප්‍රවේගය හොයාගන්න විදිය. ඔයාලා පස්වෙනි ගානයි හයවෙනි ගානේ ගණන් ටික හිමීට හදන්න.